Haleluya. Sielu keneguta Yesus වහන්සේගේ නාමයෙන් සියලුම සුබ පතනවා. සියලු කෙනෙකුටම යේසු පිහිටයි. උන්වහන්සේ බලවන්තයි, උන්වහන්සේ පොසත්, උන්වහන්සේ ධර්මනිෂ්ඨ දෙවියන් වහන්සේ, උන්වහන්සේ අප සමග සිටිනා වූ ඊටමත් බලවන්ත දෙවියන් වහන්සේ. ආමේන්. ඉතින් අපට තවත් සබත් දවසකට ඔබ හමු වීමට ලැබීම ගැන මෙවැනි මාර්ගයකින් ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ස්තුති කරනවා. දෙවියන් වහන්සේගේ ආත්මය අපි හැම කෙනෙක්ටම උන්වහන්සේ වගුරුලා තියෙන එක ගැන ස්තුති කරනවා. කෙසේ හෝ වේවා අපිට සභාවට මේ කාලවල එන්න බැරිව ගියාට නිවෙස්වල උන්වහන්සේ එවැනි විදියට සභාව කියන එක රැස්වීම පවත්වන්න දෙවියන් වහන්සේ දීලා තියෙන කරුණාවක ගැන ස්තුති කරනවා. ස්වාමීන් වහන්සේ අපි එකම දෙවියන් වහන්සේ අපි උන්වහන්සේ දෙසයි බලන්නේ. මීට වසර 2000කට ප්‍රථමයෙන් වසර 2000ක් වෙනවා. මේ කතන්දරේම ඇවිල්ලා තිබුණා. අමාරු තැන් පිටුනුවන්ට මහත් පීඩනය ඒ වගේම බොහෝ අමාරු තැන් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ අතරතුර ඕන ස්වාමීන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුළ මහත් පැවතුමින් ඵලධර්මී ජීවන යේසුස් වහන්සේගේ නාමයෙන් උසෝමින් පුදුම දේ මහත් දේ කරා. ආමේන්. ඒ වගේ අපිට මේ කාලවල මේ වගේ අමාරු කාලවල වල ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් උසෝමින් ඉන්නසෙ එකක් ඇටිට අපි සිටින්න ඕන. ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. හොඳයි. අද දවසේ මම යාඥා කරන්න යනවා දෙවියන් වහන්සේගේ වචනේ වෙනුවෙන් ස්වාමීන් වහන්සේ පුදුම දේ මහත් දේ අපේ කිතුන් ජීවිතේ එකතු කරන්න යනවා. ආමේන්. ස්වාමිනී මාබගේ උතුම් ස්වර්ගයේ හස්තයට බාර කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ පණිවිඩය ස්වාමීන් ඔබගේ සෙනගට ඔබ වහන්සේ නිදහස් කරන පිණිස ඔබ වහන්සේ ස්පර්ශ කරමින් මඟ පෙන්වමින් ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව. ස්වාමීන් ඔබගේ වචනය සම්පූර්ණ බාරයි එන්තියක් සටක් සිටසිය ඵලධර්ම පිණිස අතකසල ආශිර්වාද කළ මැනව. ඔබ වහන්සේ යම් කෙනෙක්ගේ දෙකන් වලින් මෙය ස්වාමීනි යන්න සලස්වනවාද ස්වාමිනී ඒ වචනේ කරනකොටගෙන ඔවුන්ගේ ජීවිත ඵලධර්ම සැලසුව මෙනව. මෙන්න ඔබේ ඇතට බාරයි විරුද්ධ සියලු අගුර බඳිනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. මෙන්න ඔබේ ධර්ම ශෝධ ඇතට මේ සියලුම දේ අද දවස් බාර කරනවා. නාසරිය යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි. අපි අද දවසේ බලන්න යනවා ශුද්ධ යෝහන් පොතේ 21 වෙනි පරිච්ඡේදය. හලෙලුයා. මේ 21 වෙනි පරිච්ඡේදය ගැන මම ඔබට යමක් දෙවියන් වහන්සේ මට සභාවට දෙන්න පිණිස කතා කරා යම් දෙයක් ගැන අද දවසේ කතා කරන්නට යනවා. මොනවද ස්වාමින් වහන්සේ කතා කරන්න යන්නේ කියන එක බලමු. ආත්මෙන් වහන්සේ කරනකොටගෙන අපි මේ 21 වෙනි පරිච්ඡේදයේ ශුද්ධ යෝහන් 21 වෙනි පරිච්ඡේදයේ කියනවා මේ ගලිලේ මුහුද ළඟ ප්‍රකාශ වීම කියලා. මම ඔබ මුළු පරිච්ඡේදෙම ඔබ ගෙදරදී කියවන්න කියලා ඉල්ලනවා. මම දවසේ මේ පරිච්ඡේදය ඇතුලේ යම් යම් දේවල් ගැන ඔබත් එක්ක කතා කරන්නට යනවා. මොනවද? ස්වාමීන් වහන්සේ මේ කුරුසපත් වෙලා උන්වහන්සේ නැගිටලා උන්වහන්සේ මර්යා මර්දලෙනට කිව්වා මට උමනා වෙලා තියෙනවා ගෝලයන්ට කතා කරන්න. ඔහුම ගලිලේදී හම්බෙන්න ඕනයි කියලා. ඉතින් මේ ගෝලයා අතරේ මේ ගෝලයන් මොනවද කරේ? උන්වහන්සේව ගලිලේදී මුණ ගැහෙන්න උන් තීරණය කරා. නමුත් මේ අතරතුර වෙච්ච මේ සිද්ධිය ගැන අදහස් වශයෙන් අපි හැම කෙනෙකුගේ ජීවිතයට කතා කරයි. මොනවද මේ ගලිලේදී උන්වහන්සේ හම්බෙන්න ඕනේ කියලා මේ ගෝලයන්ට කතා කරපුදී අපේ සභාවට යේසුස් වහන්සේගේ සභාවට මේ කද වටින්නේ මොනවද කියලා බලමු. හොඳයි මෙතනදී දකින්නවා මේ ගෝලයන් මොනවද කරන්නේ? පේත්‍රස්ගේ වචනේ අහලා පේත්‍රස් එක්ක යනවා නැවත මාළු අල්ලන්න කියලා තියෙනවා. ඔවුන් මාළු අල්ලන්න ගිහිල්ලා ඔවුන් ඒ රාත්‍රියේ ඔවුන් දැල්ලලා ඔවුන් මාළු අල්ලන්න තීරණය කරනවා. හලෙලුයා. ඔවුන් මාළු අල්ලන්න දැම්මා. නමුත් ඔවුන්ට මාළු එක්කෙනෙක්වත් සම්බවුනේ නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේට උමනා වුණා වෙරළේදී ගලිලේ වෙරළ ළඟ ඉඳගෙන කතා කරන්න. උන්වහන්සේ මෙතනදී මොරගසලා අහන දෙයක් ගැන මොනවද? යමක් තියෙනවද මට කන්නට? අද මම ඔබත් එක්ක කතා කරන්න යන්නේ යමක් ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේ තියෙනවද රසවත් වෙලා උන්වහන්සේට දෙන්නට. හලෙලුයා. ස්වාමීන් වහන්සේ මෙතනදී කියනවා මේ
පස්වෙනි පදේ කියනවා 21 කෙනේ ඒකට යේසුස් වහන්සේ දරුවනි නුඹලා ළඟ කන්ට යමක් ඇද්දයි උන්වහන්සේ ඇසුසේක. හොඳ උන්වහන්සේට උත්තර දෙමින් නැතයි කිව්වේ. සමහරක් වෙලාවට මගේ සිනවන්ත සහෝදරය සහෝදරී අපි බොහෝ අවස්ථාවට යේසුස් වහන්සේ පිළි අරගෙන යේසුස් වහන්සේත් එක්ක යද්දී යේසුස් වහන්සේ මේ ගමන් මාර්ගයේදී අපි සමහරක් වෙලාවට යේසුස් වහන්සේට දෙන්න කිසි දෙයක් නැහැ. මොකද හැම දෙයක්ම අපි යේසුස් වහන්සේගෙන් ලබා ගන්න විතරයි අපි ආසාව. නමුත් ස්වාමීන් වහන්සේට දෙන්න රසවත් දෙයක් දෙන්න ස්වාමීන් වහන්සේට අපි ළඟ නැතුව ඇති. ස්වාමීන් වහන්සේ මගේ සෙනවත් සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. යේසුස් වහන්සේ සුදාත්මයන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා යමක් අපේ ජීවිතේ ස්වාමීන් වහන්සේට දෙන්න කියන්නේ. අපි සමහරකට හැමදාම යාඥා කරන නැති නිරාහාරව යාඥා කරනවා ඇති දැනෙන් වැඩි යාඥා කරන නැති අනේ ස්වාමීන් අපිට යමක් දෙන්න කියලා. සමහරක් වෙලාවට අපිට යමක් උන්වහන්සේගෙන් ලබා ගන්න උත්තරය හැමදාම පෙනී සිටිනවා. ස්වාමීන් වහන්සේට දෙන්න කිසි දෙයක් නැහැ. මේ ගෝලියෝ අවුරුදු 3මාරක් ස්වාමීන් වහන්සේත් එක්ක හිටියා මේ ගෝලියෝ. යේසුස් වහන්සේ ඇවිල්ලා කියනවා මොනුරු විදගෙන දැල් දාලා මාළු අල්ලන්න කියලා මුගෙන් අහනවා මට යමක් තියනවද දෙන්න කියලා. මේ අවස්ථාවේදී මේ වචනේ ඇතුළේදී මොහොන් කිසි කෙනෙකුට මේ අවුරුදු 3මාරක් ස්වාමීන් වහන්සේත් එක්ක හිටියා මේ ඇයිද දෙවියන් වහන්සේගේ හඬවත් හරියට තේරුම් ගන්න බැරුව ගියේ. ඔබයි මමයි දන්නවා සමහරක් අය ඔබගේ දුරකථන ඇමතුමින් ඔබ කතා කරද්දී සමහරක් වෙලාවට ඔබට මාසයක් එකමාරක් දෙකක් සමහරක් වෙලාවට සමහරක් අවස්ථා එක දවසක් මුණ ගැහුණා ඔබට දුර නම්බර ටෙලිෆෝන් නම්බර දුන්නා ඔබ කතා කරලා දෙවෙනි පාර ආපහු කතා කරද්දී ඔබට හොඳට ඔබගේ කනට මිහිරි දැනෙනවා මේ කතා කරන්නේ අරයා කියලා. නමුත් මගේ සිනහවත් සහෝදරය සහෝදරිය යේසුස් වහන්සේ අවුරුදු 3මාරක් මේ ගෝලියොත් එක්ක හිටියා. ස්වාමීන් වහන්සේ මොන්ට අහනවා යමක් තියනවාද කියලා මොන්ට හඳුනා ගන්න බැරුව කියලා. උන්වහන්සේගේ හඬ මොන්ට ඇහෙන්නේ නැතුව ගියා. යේසුස් වහන්සේ කතා කරන්නා වූ මේ විලාසය උන්ට තේරුම් ගන්න බැරුව ගියා. සිනහවත් සහෝදරය සහෝදරිය අපි ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේ පිළි අරගෙන බෞතිස්ම ලැබලා දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට සේවය කරනු ඇති ශුද්ධාත්මයන් වහන්සේ ලැබලා තියෙනවා කියලා කියනවා ඇති බොහෝ දේවල් ඇති. ගමෝට නම් අඩුම තරමේ ශුද්ධාත්මයන් වහන්සේ හරි හිටියේ නැහැ කියමුකෝ. ඔබට ස්වාමීන් වහන්සේ තුල ශුද්ධාත්මයන් වහන්සේ දීලා ඉවරයි. නමුත් ඔබ තාම ස්වාමීන් වහන්සේට රසවත් දෙයක් දෙන්න නැතුව ඇති ඔබගේ ජීවිතේ. ස්වාමීන් වහන්සේ ඔබගෙන් මගෙන් බලාපොරොත්තු වෙන එක දෙයක් තියෙනවා මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය. අපේ ජීවිතේ මොනවා අවලක්ෂණ වුණාට කමක් නැහැ. උන්වහන්සේ කියන කැඩුනා බිඳුනා තැන්නා සිත උන්වහන්සේ සුළු කරන්නේ නැහැ කියලා. නමුත් උන්වහන්සේට ඔබ කැඩි බිඳි පොඩි වී ඇති. නමුත් ඔබ දෙන්න දන්නේ නැති මේ උන්වහන්සේට හරි ආකාරව. හාලෙලුයා. ස්වාමීන් වහන්සේ මේ මොහොතදී මොන්ගෙන් අහනවා යමක් තියනවද? ඔවුන් කියනවා නැතයි කියලා. හාලෙලුයා. හාලෙලුයා. ස්වාමීන් වහන්සේ කියනවා පස්සේ උන්වහන්සේ පස්සේ පරිච්ඡේදයේ උන්වහන්සේ උන්වහන්සේට උත්තර දෙමින් නැතයි කිව්වේ. උන්වහන්සේ කියනවා යම් දෙයක් ඔරුවේ දකුණු පැත්තෙන් දැල දමාපල්ලා. එවිට සම්බලේවයි උන්වහන්සේ උන්ට කීසේක. ඔවුන්ගේ මුළු ජීවිතේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ගත කරා මුළු ජීවිතේම ඔවුන්ට කිසි දෙයක් නැහැ කියන තැනට මුන් ඇවිල්ලා තිබුණා. මානව ව්‍යක්තිය ඔවුන්ගේ ජීවිතේ කිසිම දෙයක් නැති තැනට උන් ඇවිල්ලා හිටියා. ස්වාමීන් වහන්සේ මතක් කරලා දුන්නා නුඹලා ගත කරන්නා වූ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන අනිත් පැත්තෙන් දැලා දාන්න. ඕම් වම් පැත්තෙන් දැලා දැම්මනම් දකුණු පැත්තට දැලා දාන්න. දකුණු පැත්තෙන් දැලා දැම්මනම් වම් පැත්තට දාන්න. වෙනස් වුණා වූ දිශාවක් ස්වාමීන් වහන්සේ උන්ට පෙන්වුවා. ඔවුන් දැම්මව පැත්තට හැර අනිත් පැත්තට උන් දැලා දාන්න තීරණය කරා. මගේ සෙනෙහවන්ත සහෝදරය සහෝදරිය ඔබත් මමත් මේ ගෝලිය වගේ ස්වාමීන් වහන්සේත් එක්ක පසුපස යනවා ඇති. සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේගේ කිසි දෙයක් ඔබට තේරෙන්නේ නැති වෙයි. නමුත් මේ තේරෙන්නේ නැති එකම තැන තමයි ඔබගේ ජීවිතය ස්වාමීන් වහන්සේට වෙන් කරලා දීලා ඔබ අලුත් මිනිසෙක් පැනදගෙන නැතුව ඇති තාම. යාළුතුණා ජීවිතය
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දරුකමේ ජීවිතය ඔබ හිමි කරගෙන නැතුව ඇති තාම. උන්වහන්සේ දීලා ඉවරයි. ඒක ඔබ උරුමයක් කොට හිමි කරගෙන නැතුව ඇති. ඒකයි ඔබට තේරෙන්නේ නැත්තේ. මගේ සිරිවන් සහෝදරය සහෝදරිය අද දවසේ මේ ගලිලේ මුහුදේදී මේ පේත්‍රස්ට සහ ගෝලයට මේ ප්‍රකාශ වුණා යේසුස් වහන්සේ වගේ ඔබටයි මටයි උන්වහන්සේ ප්‍රකාශ වෙලා තියෙනවා නම් අලුත් කරගන්න කියලා මම ඉල්ලනවා. මොනවද? ස්වාමීන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අලුත් ජීවිතයක් දෙන්න. අලුත් බලාපොරොත්තුවක් දෙන්න. අලුත් අරමුණකට එන්න. ස්වාමීන් වහන්සේ තුල පවතින පුරුදු වෙන්න. ස්වාමීන් වහන්සේ මුන්ගෙන් ඇහුවේ දරුවනේ මට යමක් දෙන්න පුළුවන්ද? ඒක ස්වාමීන් වහන්සේ දුන්නා උන්වහන්සේ පණිවිඩය. ඊටම පාලනකාර පණිවිඩයක් දුන්නා. ඔරුවේ උන්වහන්සේ කිව්වා හලෙලූයා ඔරුවේ දකුණු පැත්තෙන් දැලගහන්න. ඒ විතර මොනවාරි හම්බේ. ඔවුනේ වචනිය අහලා දැමු බල එසේ දැමු කල මසුන් රාසිය නිසා දැන ඇදගන්න ඔවුන්ට බැහැ. මොන්නේ දැල දාපු සැනින් ඔවුන්ගේ දැලට මසුන් රහසියක් මුට හම්බුණයි කියනවා. හමි යේසුස් වහන්සේ හත්වෙනි පදේ කියනවා එබැවින් යේසුස් වහන්සේ ප්‍රේම කළ ගෝලයා පේත්‍රස් කතා කොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ. දැන් මෙතනදී පේත්‍රස්ට ස්වාමීන් වහන්සේ තනිවම කතා කරන්න ඕන වූ දෙයක් තිබිලා තියෙනවා. මේ පුදුම දේ දැක්කට පස්සේ මේ වතුර උඩ ඉද්දී මේ පේත්‍රස්ට කරා පුදුම දේවල් පේත්‍රස්ගේ ජීවිතේ දෙවියන්වහන්සේ කතා කරපු දේවල් ඔහු ඒ ඔක්කොම අතරමං කරලා දෙවියන් වහන්සේ කතා කරපු සියල්ල උඩ මතක නැතුව ගිහිල්ලා මෙතනදී අපි දන්නවා මේ ප්‍රේම කරා ගෝලිය කියන්නේ මේ තමයි යොහන්තුමා. යොහන් දැනගත්තා මේ සැබවින්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා. මෙතනදී කියනවා මේ පේත්‍රස් ස්වාමීන් වහන්සේ කියලා දැනගත්තට පස්සේ ඔහුගේ ජීවිතේ ගොඩාක් කලකිරුණා. ඔහුට හිතා ගන්න බැරුව ගියා. ස්වාමීන් වහන්සේ මෙච්චර ඔහුට ප්‍රේම කරනවා කියලා ඔහුට හිතා ගන්න බැරුව ගියා. ඔහු මොනවද කරේ? ඔබ දන්නවා දැන් අපි පිරිමි අය ඇඳුමක් හඳින්න යකට යම් දෙයක් හඳිනවා. ඒ වගේ ඔහු මේ යකට ඇඳුම විතරයි ඔහු ඇඳගෙන ඒ මොහොතේ හිටියේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ ළඟට යන්න ඕන නිසා ඔහු ඒ ඇඳුමෙන් ඒ ඉවකට අඳින්න විදියක් තිබුණා. ක්‍රිස්තු පරණ යුසුමේ ආමෙන් යේසුස් වහන්සේ කාලේ අඳින්න යකට අඳින්න විදියක් තිබුණා. ඒ වගේ ඒ යට ඇඳුමෙන් තමයි පේත්‍රස් ඒ මොහොත හිටියේ. ඔහු මොනා කරේ තවත් ඒකට උඩින් තව රෙදි කඩක් ඇඳගෙන ඔහු වතුරට පැනලා පීනන්න ගත්තයි කියනවා. ආමෙන් මේකද කියනවා මේ පේත්‍රස් රියන් 200 පමණ දුරින් යේසුස් වහන්සේ ගියයි කියලා. වැඩි දුරක් නෙමෙයි රියන් 200 පමණ දුරින්. මොහු මේ යේසුස් වහන්සේ කියලා මේ යොහන් මෙහෙම කියද්දි ප්‍රේම කරන ගෝලයා කිව්වම ඔහු වතුරට පැනලා ආමෙන් පීනන්න ගත්තා. හලෙලූයා. සීමොන් පේත්‍රස් ඒ ස්වාමීන් වහන්සේ බව අසා තම ඇඳුම් නැතුව සිටි බැවින් වස්ත්‍රයක් දිගේ බැඳගෙන මූදට පැනේය. ඔහු පැනලා මොනවද කිව්වේ? ස්වාමීන් වහන්සේ ළඟට පීනන්න ගත්තා. ඔහු පීනි වතුරේ. ඔහු ගොඩ නෙමෙයි පීනන්න ගත්තා. ඔහුට එකෙන් එක මතක් කරලා දුන්න ස්වාමීන් වහන්සේම වතුරේ ඇති. ඔබ මතක තියාගන්න. මෙතන ආත්මික ගැනීමක් තියෙනවා. ස්වාමීන් වහන්සේ අපේ ජීවිතෙත් මෙච්චර දුර එන්නේ යේසුස් වහන්සේව හඳුනගෙන. නමුත් අපි තවම දෙවියන් වහන්සේගේ ජීවනයේ වතුරේ තාම පීනන්නේ නැති වෙයි. හලෙලූයා. මොහු ඔව් රෙදි කඩක් බැඳගෙන. හලෙලූයා. නැවත උලඟ තිබුණු රෙදි කඩක් ඔහු බැඳගත්තා. අපිට අද නැවත බැඳ ගන්න පුළුවන් ධර්මස්ථකමේ වස්ත්‍රේ. අපි නාව ජීවිතේ අපේ නිර්වස්ත්‍රකම ස්වාමීන් වහන්සේට අපිට පේනවනම් අපිට පුළුවන් නැවත ධර්මස්ථකම අපිට බැඳගෙන ජීවනයේ තුල අපිට ගමන් කරන්න. මේ ජීවනයේ තුල අපිට කිංගි දෙන්න. මේ ජීවනයේ පීනන්න. ඔබ පීනනවා නම්
යේසුස් වහන්සේ ඔබට කවදාකවත් අඩුවක් නොවන පිණිස ස්වාමීන් වහන්සේ ඔබට කැම දෙයි කන්න. හලෙලූයා. මෙතනදී උන්වහන්සේ තාමත් පුදුම දෙයක් කියනවා. මේක මගේ ජීවිතයට ගොඩාක් අදාළ වුණු දෙයක්. මොකද මොහු මේ පේත්‍රස් පීනන්න ගත්තා. ආමේන්. ඔව් පීනන්න ගත්තා රියල් 200ක් පමණ ඈත ඒ සංසිතිය කියනවා. ඔව් පීනන්නේ ස්වාමීන් වහන්සේ උට මුණ ගැහිච්ච දවස මතක් වෙන්නේ ඇති. යේසුස් වහන්සේ ඔහුත් එක්ක ඉඳලා කරපු හාස්කම් උට මතක් වෙන්නේ ඇති. යේසුස් වහන්සේ 5000කට කන්න දුන්නේ උට මතක් වෙන්නේ ඇති. යේසුස් වහන්සේ ලාසරස් සොහොනෙන් නැගිටපු එක මතක් වෙන්නේ ඇති. යේසුස් වහන්සේ අර යන්නෙන්න බැරුව කරව හිටියව ඒ කෙනාව සුව කරපු එක මතක් වෙන්නේ ඇති. යේසුස් වහන්සේ අර මහලේ රෝගියව සුව කරපු එක මතක් වෙන්නේ ඇති. යේසුස් වහන්සේ අර කාන්සර් දෙකක් දාපු වැඳපු ස්ත්‍රියව මතක් වෙන්නේ ඇති. යේසුස් වහන්සේ එක්ක යද්දී උන්වහන්සේව දාලා යන්නේ නැහැ කියලා උන්වහන්සේට බොරුවේ කියපු පාවල දුන්නු මොහොත මතක් වෙන්නේ ඇති. මක්සිනියවන්ත සහෝදරයා සහෝදරිය අපේ ජීවිතේ යම් දේවල් දෙවියන් වහන්සේට මතක් කර දෙන්න ඕන නම් ඔබට මට දෙවියන් වහන්සේ කරා පුදුම දේවල් මතක් වෙන්න නම් ඔබ දෙවියන් වහන්සේගේ ජීවණයට ඔබ බහින්න ඕන. ඔබ ජීවනයේ කිමිදෙන්න ඕන. ඔබ මේ ජීවනයේ ඇතුලේ ඔබ පීනන්න පුරුදු වෙද්දී ඔබට ස්වාමීන් වහන්සේ ඔබට කරපු දේවල් ඔබට මතක් කරලා දෙයි. අද බොහෝ කිතුණුවන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබේ ජීවිතයට ඇවිල්ලා ඔබට කරලා දුන්නු දේවල් තවමත් මතක නැහැ. ඒව නැති කරගෙන ඒව ඔක්කොම පාළුයි කියලා ඔබ හිතාගෙන ඉන්නවා. මගේ සිනමන් සහෝදරය සහෝදරිය. දෙවියන් වහන්සේ කවදාක ඔබව මාව උන්වහන්සේගේ ප්‍රේමයෙන් අතහැර යන්නේ නැහැ. උන්වහන්සේ ඔබට ප්‍රේම කරපු ඒ බීජය ඔබගේ ජීවිතයේ තියෙනවා. ඒක කවුරු මොනවා කිව්වත් නැති වෙන්නේ නැහැ. උන්වහන්සේට උන ඒ ප්‍රේම කරපු එක ඔබට මතකෙට ගෙනල්ලා දෙන්න. ඒකෙන් නැවත ඔබ කිමිනිලා තව බොහෝ දේවල් ඔබගේ ඒ ප්‍රේමේ විශාල කරගන්න. උන්වහන්සේට උන ඒක මතක් කරලා දෙන්න. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය මේ පේත්‍රස් නම් විශ්වාස කරනවා. පේත්‍රස් මේක දුල ඔව් කිමිදෙන්දි ඔව් පීනන්න ඔව් පීනියේ ගැඹුරට නෙමෙයි. ඔව් පීනුවේ ගොඩට. ඔව් පීනන්න ඔව් ගිලෙන ස්වභාවයකට නෙමෙයි යාවේ. ඔහුගේ මතකයට ගෙනල්ලා දුන්නා මම ගොඩ වෙනවයි කියලා. හාලෙලූයා. මම ගොඩ වෙනවා මෙතනින්. මම මේ ප්‍රශ්نين ගොඩ වෙනවා. ඒ ගොඩ වෙන තැන නැවත මට ස්වාමී යේසුස් වහන්සේ මට හම්බෙන්නේ. මගේ ස්වාමියා මට හම්බෙන්නේ. මම මේ ගිලෙන තැනින් ගෙන මම ගොඩටයි මේ පීනන්නේ. මට අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා ඔහුට හිතෙන්නේ ඇති. මම පීනගෙන ගියා. ඔරුවාව දැල මෙතනද කියනවා. දැල ආමේන් මම වදින්න ගත්තා. ආමේන් හලෙලූයා. අටවෙනි පදේ කියනවා ඒත් අනිත් ගෝලයෝ මසුන්ගෙන් පිරුණු දැල ඇදගෙන කුඩා ඔරුවේ ආවෝයි. අනිත් ගෝලයෝ කට්ටිය ආවා. ආපහු පේත්‍රස් ගොඩ ස්වාමීන් වහන්සේ ගොඩ ඉස්සෙල්ලාම හිටපු ස්වාමීන් වහන්සේ හලෙලූයා. ඔරුවෙන් ආවෝය මක්සාද ඕන් වෙරළ නුදුරුව රියන් 200ක් පමණ ඈත සිටියේ. මෙසේ ගොඩ බැස විට ඔවුන් එහි ගිනි අඟුරුද එහි පිට මාළු තිබෙනවාද රොටිද දුටුවෝය. නුඹලා දැන් ඇල්ලු මසුන් ගෙනිල්ලා යයි යේසුස් වහන්සේ ඔවුන්ට කීසේක. මේ සීමෝන් ගොඩට එද්දී ඔරුවා ගොඩට ආවා. ඊට පස්සේ උන්වහන්සේ ඔවුන් දැක්කා රොටි මාළු පුරුසලා තියෙනවා. දෙවියන් වහන්සේ මාළු කියන්නේ උන්වහන්සේ නුඹලා අල්ලපු දේවල් ගෙනලා දෙන්න මට පුළුවන්ද කියලා. උන්වහන්සේ විරසවද්දී දෙවියන් වහන්සේගෙන් කිසි දෙයක් අඩු වෙන්න උන්වහන්සේ ළඟ ඕන තරම් තියෙනවා. ඔවුන්ගේ මසුන් උන්වහන්සේට උමනාවක් නැහැ. මේ අවස්ථාවේදී අපි දකිනවා ස්වාමීන් වහන්සේ ළඟ මසුන් තිබිලා තියෙනවා. උන්වහන්සේ ඇල්ලේ යමක් තියනවද දෙන්න. උන්වහන්සේ ළඟ තිබුණා මේ අවස්ථාවේ ගෝලයන්ට දෙන්න. ගෝලයේ ගෙනාවු මසුන් ආපහු උන්වහන්සේ පුරුෂලා දෙන්න තීරණය කරේ නැහැ.
මෙතන උන්වහන්සේලා තිබුණා රොටි මසුනි උන්වහන්සේ හදලා ඉවරයි. අපේ කිතුණු ජීවිතේට යේසුස් වහන්සේ හම්බෙලා තියෙනවා. ඔබ සියල්ල නැති කරගෙන ඉන්නවා නම් උන්වහන්සේ මතක් කරනවා නැවත එන්න මා ළඟ සියල්ලම තියෙනවා නැවත දෙන්න. ආමේන්. ස්වාමීන් වහන්සේ මෙතනදී උන්ට මතක් කරලා දෙන්නේ නුඹලා නැවත හැරිලා වරෙලා මා ළඟ සියලු දේ නුඹලන්ට තියෙනවා දෙන්න. නුඹලාට ප්‍රීතියින් ඉන්න පුළුවන්. මෙතනදී කියනවා මේ දැඩ ඇදගෙන කුඩා ඔරුවෙන් ආවෝය මක්සාද ඔවුන් වෙරළට නුදුරුව වියන් 200ක් පමණ ඈත සිටියෝය. මෙසේ ගොඩ බැස විට ඔවුන් එහි ගිනි අඟුරු ඒකට මාළු තිබෙන බවද රොටිද දුටුවේද නුඹලා ඇල්ලු මසුන්ගෙන් ගෙනිලා යේසුස් වහන්සේ ඔවුන්ට කීසේක ඉබෙරින් සීමොන් පේත්‍රස් ඔරුවට නැගී මෙතන තමයි උන් ගොඩට ආවට පස්සේ තමයි පේත්‍රස් ඔරුවට නැගලා තියෙන්නේ. නැගලා කුඩා මසුන් 153 දෙනෙකුගෙන් පිරුණු දැර ගොඩට ඇද්දේය. ආමේන්. එපමණ තිබුණු නමුත් දැල ඉරුණේ නැත. මගේ සිතිමන්ත සහෝදරයා සහෝදරිය. මේ පේත්‍රස් ගොඩට ආවේ ස්වාමීන් වහන්සේව බලන්න. ස්වාමීන් වහන්සේ කියලා දැනගෙන ඔහුට නැවත ඔහුගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ මුණ යවුම් බව ඔහුට ප්‍රීතිය. ඔහු වතුරේ ගැඹුරේ ඉඳගෙන ඒ වියන් 200ක් ඈත ඉඳගෙන ඔහු ගියේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න. හලෙලූයා. මගේ ස්වාමීන් වහන්සේ ඔබට අවුරුදු ගණනාවක් එන්න ඇති ස්වාමීන් වහන්සේත් එක්ක. නමුත් ඔබ උන්වහන්සේගේ සියලු දේ අමතක කරලා තියෙනවා නම් මේ පේත්‍රස් වගේ ගොඩාක් දුරක ඉන්නේ. කොහොමද? රියන් 200. හලෙලූයා. රියන් 200 වගේ ගොඩක් ඈත ඉන්න පුළුවන්. පේත්‍රස් මෙතනදී ස්වාමීන් වහන්සේත් එක්ක ගොඩාක් ඈතින් හිටිය බව විශ්වාස කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මෙච්චර පුදුම දේවල් මොහුගේ ජීවිතේ වෙලා තියෙද්දි ස්වාමීන් වහන්සේගේ තුලින් පේත්‍රස් ගොඩාක් ඈතක හිටියේ. මෙතන දකින්න මේ ප්‍රේම කරන ගෝලයා හඳුනාගත්තලු එළියේ බෙරළේ ඉන්නේ ස්වාමීන් වහන්සේ බව. නමුත් පේත්‍රස්ට ඒක දැනගන්නවත් හම්බුනේ නැහැ. නමුත් පේත්‍රස් මේ ගොඩාක් ඈත ඉන්න මේ ස්වාමීන් වහන්සේ ඔහුට කරා පුදුම දේවල් ඔහුව කැඳවාගෙන ඔහුව බෞද්ධිස්ම කරමින් ඔහුට පුදුම දේ මහත් දේ කරමින් ඔහුට ගැලවීමේ ප්‍රීති හාස්කම් පුදුමහා ලකුණු ඔහුගේ ජීවිතේ කවදාකවත් බඩගිනි නොවන පුදුම දේවල් ඔහුට කරලා තිබුණා. තියෙද්දි නමුත් ඔහු යේසුස් වහන්සේ මැරිලා නැගිටලා ඉන්නවා කියලා කියද්දි ඔහු ඒ පිටියේ ගොඩක් ඈත. අපි සමහරක් වෙලාවට යේසුස් වහන්සේ මැරිලා නැගිටලායි කියලා අපි පිළි අරගෙන අපි ස්වාමීන් වහන්සේත් එක්ක බොහෝ දේවල් කරමින් යන මේ කාලයක් වෙන්න පුළුවන් මගේ සිනහවත් සහෝදරය සහෝදරිය. නමුත් අපි ගොඩාක් ඈතක වෙන්න ඇති. අපි ගොඩාක් ඈතක ජීවත් වෙන ඇති ස්වාමීන් වහන්සේව දැනගෙන. ස්වාමීන් වහන්සේට ඕන අපිට යමක් අපේ ජීවිතේට කරලා දෙන්න. මගේ සිනහවත් සහෝදරය සහෝදරිය. ඔබ සුළු මොහොතක් හිතන්න. ස්වාමීන් වහන්සේ ඇයි මේ වගේ අපහු ගිහිලා බෙරළේ ඉඳගෙන මේ වගේ මහා පරස්පර වචන කතා කරන්න ගත්තා. උන්වහන්සේට උමනා වුණා ඔවුන්ගේ අතීතය මතක් කරලා දෙන්න. උන්ට නැවත ස්වාමීන් වහන්සේත් එක්ක මේ වර්තමාන යුගයට ආපහු ඇතුල් වෙලා අනාගතයේ ස්වාමීන් වහන්සේත් එක්ක පුදුම දේ කරන්න. උන්ට ආපහු මතක් කරලා දුන්නා. ස්වාමීන් වහන්සේ පුදුම දෙවි කෙනෙක්. ඔබේ ජීවිතේ බොහෝ තැන් වැරදිලා ඇති. ස්වාමීන් වහන්සේ පිළි අරගෙන බොහෝ එපයි කියන තැන් ඇති ස්වාමීන් වහන්සේ. බොහෝ උන්වහන්සේව දාලා යන තැන් ඇති. ඔබ සමහරක් වෙලාවට සතුට ඇවිල්ලා බොහෝ ලුහු බැඳගෙන ගිහිල්ලා ඇති. ඔබට කිසි දෙයක් තේරෙන්නේ නැති තැනකට ඇවිල්ලා ඇති. ඔබ සමහරක් වෙලාවට අන්ධ වුණු ජීවිතයක් ගත කරන ඇති ආලෝකය ඇවිල්ලා. සමහරක් වෙලාවට මම්මුලා ගිහිල්ලා ඇති. සමහර අවස්ථාවලදී යේසුස් වහන්සේගේ වචනයම ගන්න අය මුලාවදී අය කරනකොටගෙන මුලාවට ගිහිල්ලා ඇති. නමුත් ස්වාමීන් වහන්සේ ඔබට ආදරේ ඔබට ප්‍රේම කරේ. ඔබ කවදාකවත් ස්වාමීන් වහන්සේ අත්නහරින දෙවියන් වහන්සේ. මෙතනදී පේත්‍රස්ට මතක් කරලා දෙනවා. ඊටාත්ම ලස්සන දෙයක් මතක් කරලා දෙනවා. මොනවද? එපමණ මෙතන කියන මසුන් 153 දෙනෙක්ගෙන් පිරුණු දැල ගොඩට ඇද්දී.
එපමණ තිබුණා. ඔවුන්ගේ දැල ඉරුණේ නැහැ කියලා. බුදුන් මෙතන ලොකු රහසක් ස්වාමීන් වහන්සේ මට මතක් කරලා දෙනවා. ස්වාමීන් වහන්සේ පේත්‍රස්ට මතක් කරලා දුන්නා. එදා හිටපු ස්වාමීන් වහන්සේ නුඹට හම්බුනේ ඒ මරුණු ස්වාමීන් වහන්සේ නැවත නැගිටලා හිටපු දෙවියන් වහන්සේ. දැන් ඉන්න දෙවියන් වහන්සේ නුඹගේ ජීවිතේ කිසිම දෙයක් අඩු වෙන්න යන්නේ නැහැ කියලා. නුඹ එකතු කරගන්න හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ තුල එකතු කරගන්න. නුඹට කවදාකත්ම අඩු කරන්නේ නැහැ කියලා. ඔහුට හැම දෙයක්. හාලෙලූයා. මේ මොහොතේ පේත්‍රස් තම නායකත්වයේ දරගෙන සිටි ගෝලයන් අතරේ හාලෙලූයා. ගෝලියෝ පේත්‍රස් කියන දේ අහනවා. ඒ නිසා මේ පේත්‍රස්ට තම මතක් කරලා දෙන්න ඕනේ ස්වාමීන් වහන්සේට. ස්වාමීන් වහන්සේ මෙතන මතක් කරලා දෙනවා ආත්මයන් වහන්සේ කරමුදගෙන ඔවුන් යද්දාව දැල ඉරුනේ නැහැ කියලා. හාලෙලූයා. ඒ දැල ඉරුනේ නැති නිසා හාලෙලූයා උන්ට මතක් කරලා දුන්නා. ඒ බලවත් වූ වචනය කරනකොටගෙන ස්වාමීන් වහන්සේ නුඹගේ ජීවිතේ කිසි දෙයක් අඩු වෙන්නේ නැහැ. ආමෙන්. හාලෙලූයා. අපේ කිතුන ජීවිතේ කිසි දෙයක් යේසුස් වහන්සේ කරනකොටගෙන අඩු වෙන්න යන්නේ නැහැ. උන්වහන්සේ තුල වැඩි වෙන්න යන්නේ. හාලෙලූයා. අපේ ජීවිතේ තම බලවත් දේ තමයි ස්වාමීන් වහන්සේ කරනකොටගෙන අපේ ජීවිතවල බොහෝ දේවල් වැඩි වෙන එක. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ ඒ බලවත් පුදුම දේ අපේ ජීවිතවල කරන්නේ උන්වහන්සේ ඒ බලවත් දේ කරන්නේ. ඔබගේ මගේ ජීවිතේ මොනවද වැඩි වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ නිසා. හාලෙලූයා. අපි හැමදාම එකතු කරගත්ත විතරයි. කිසි දෙයක් අපට වැඩි වුණේ නැහැ. මොනවද වැඩි වෙලා තියෙන්නේ? මේ ලෝකේ ජීවත් වෙන්න තමයි අපි වැඩි කරගෙන තියෙන්නේ. සදාකාලික නුවරට අපි කිසි දෙයක් වැඩි කරගෙන නැහැ. ස්වාමීන් වහන්සේ පේත්‍රස්ට මතක් කරලා දෙනවා. ඊටාත්ම වටිනා වචනයක් මතක් කරලා පේත්‍රස් දෙනවා. පේත්‍රස්ට කියනවා පේත්‍රස් නුඹ තාම ප්‍රමාද නැහැ. මගේ ප්‍රේමයෙන් තවමත් තියෙනවා නුඹට නුඹ මගේ ප්‍රේමයෙන් පිරෙන්න. නුඹ මාගේ ප්‍රේමයෙන් පිරෙන්න. නුඹ මාගේ ප්‍රේමයෙන් පිරෙන්න කියලා ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා නුඹ මාගේ ප්‍රේමයෙන් පිරෙන්න කියලා. ඔහුගේ දැල ඉරුනේ නැහැ කියන එක මතක් කරලා දෙනවා. නුඹව කිසිම මොහොතක කාටවත් ඉරලා පොඩි කරලා අඩු කරලා නැති කරන්න මම දෙන්නේ නැහැ. හැමතිස්සෙම නුඹේ ජීවිතය මම පුරවලා තියෙනවා. මම නුඹේ ජීවිතය හැමදාම පුරවලා තියනවා දෙවියන් වහන්සේ. කවදාකවත් උන්වහන්සේ නුඹට මගේ ප්‍රේමයෙන් අයින් වෙන්න දෙන්නේ නැහැ. හාලෙලූයා. පේත්‍රස්ට ඊටාත්ම දුක් සහිත අවස්ථාවක් වෙන්න ඇති. ඔහු ඉක්මන් වෙලා පීනුවේ වෙරළට ස්වාමීන් වහන්සේ හම්බ වෙන්නේ නැහැ. ඔහු ගොඩට ගියාම ස්වාමීන් වහන්සේ අහන ඔහුගෙන් නුඹ ලාල්ලකෝ මසුන් ගෙහිල්ලයි කියලා. ඔව් ආපහු දුවගෙන ගිහිල්ලා මොනක් කරේ මසුන් අල්ලගෙන ගෙනාව ආපහු ස්වාමීන් වහන්සේ විතර දෙන්න. හලෙලූයා. ස්වාමීන් වහන්සේ පොසත්ව එක බාරගත්තා. අල්ලපු මසුන් ගන්න. මොනවද? මෙතනදි මතක් කරලා දෙන්නේ ඔබ කොතරම් ස්වාමීන් වහන්සේට දෙන්න පුළුවන්. කොතරම් ස්වාමීන් වහන්සේට දෙන්න පුළුවන්ද කියන එක. ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේට කොච්චර දෙන්න පුළුවන්ද? කොච්චර දෙනවද දෙවියන් වහන්සේ එච්චර ආශිර්වාද කරන්නා යනන් වහන්සේ. හalleluya. අපි දකිනවා මෙතනදී උන්වහන්සේ කවදාකවත් පේත්‍රස්ව අමතක කරේ නැහැ. ඒ වගේම යුදස්ව අමතක කරෙත් නැහැ. යුදස් ඔහු විහිම ඔහු නැති වුණා නම් අමතක කරේ නැහැ. ඒ වගේම ගෝලයන්ට අමතක කරේ නැහැ. සැක හිතපු තෝමස් ළඟටම ගිහිල්ලා ස්වාමීන් වහන්සේගේ සැකේ නිදහස් කරා. ඇයි උන්වහන්සේ මේ වගේ උන්වහන්සේ මලොන්ගේ නැගිටලා මේ දේවල් කරේ? ඇයි උන්වහන්සේ මේ විදිහ දෙයක් කරන්න තීරණය කරේ? මොකද උන්වහන්සේ දැක්කා උන්වහන්සේව සොයාගෙන ඉන්න නිසා. මගේ සිහිමන් සහෝදරී ඔබ ස්වාමීන් වහන්සේව සොයාගෙන ආවම ස්වාමීන් වහන්සේ ඔබව කවදාකවත් උන්වහන්සේගේ ප්‍රේමයෙන් අඩු වෙන්න දෙන්නේ නැහැ. ඔබ උන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙන්න පුරුදු වෙන්න. හැමදාම උන්වහන්සේගේ ප්‍රේමය ඉල්ලලා පුරුදු වෙන්න. ස්වාමීනි මට ඔබට ප්‍රේම කරන්න මට දෙන්න.
මට ඔබට ප්‍රේම කරන්න මට දෙන්න මගේ ජීවිතේ. මට ආපහු මගෙන් අහද්දි කණ්ඩ මොනවාද තියනවාද කියලා අහද්දි මොනවාද යමක් තියනවාද මගේ ජීවිතේ දෙන්න ඕ ස්වාමී. ඕ ස්වාමී. අර පස්වෙනි පදේ 21 වෙනි පදේ කියන වගේ ඒකට යේසුස් වහන්සේ දරුවනේ නුඹලා ළඟ කණ්ඩ යමක් ඇද්දයි ඔවුන්ගේ යේසුස්සේ. උන්වහන්සේ අපෙන් එහදී ඔගොල්ලෝ ළඟ යමක් තියනවාද රසවත් දෙයක් ස්වාමීනි ඔව් ඔබට දෙන්න. ඔබට දෙන්න අපේ රසවත් දෙයක් තියෙනවා. මට ඔබට දෙන්න රසවත් දෙයක් තියෙනවා. ස්වාමීනි මා පාපේ, ශාපේ, මරණේ ගලවලා ඔබ වහන්සේ මම කොයිදෝ හිටපු අන්‍ය ජාතිකෙක් කෙනා මට ප්‍රේම කරා. මට ඒ ප්‍රේමේ දින ස්වාමීනි ඔබට දෙන්න. මට පුළුවන් මගේ අසල්වත්සයට ප්‍රේම කරන්න. මට පුළුවන් මගේ ගෙදරින් අයට ප්‍රේම කරන්න. මගේ අම්මා තාත්තට ප්‍රේම කරන්න. සහෝදර සහෝදරයන් ප්‍රේම කරන්න. අන්‍ය ජාතිකින්ට ප්‍රේම කරන්න. ඔබ මට ප්‍රේම කරා ස්වාමීනි. මට මේ ප්‍රේමයේ විශාලකමින් මගේ ජීවිතය ඉරිලා, උබේලා, කැඩිලා, ඒ දැල ඉරිලා යන්නේ තියෙන ඔබ මට පුරවලා තියෙනවා. ඒ ප්‍රේමයෙන් මට ඔබ වෙදෙට ඒ ප්‍රේමය පූජා කරන්න පුළුවන් ස්වාමීනි. ඒ දෙබර කරන්නට පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේ පේත්‍රස්ගෙන් අහනවා. පේත්‍රස්ගෙන් උන්වහන්සේ අහනවා. ඊටාත්ම උමනාවෙන් උන්වහන්සේට උමනා වුණා අහනවා. ඊට ලස්සන දෙයක් අහනවා. 18 වෙනි පදේ අහනවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ අහනවා. ඊටාත්ම යටහත් දෙවියන් වහන්සේ කියනවා හලෙලූයා 17 වෙනි පදේ අහනවා. තුන්වෙනි වතාවට අහනවා. උන්වහන්සේ තුන්වෙනි වරද ඔහුට කතා කරලා යෝහන්ගේ පුත්‍ර සීමොන් නුඹට ආදරේ දැයි ඔහුගෙන් ඇසුසේක. තුන්වෙනි වර මට ආදරේ දැයි යේසුස් වහන්සේ තමාගෙන් ඇසු බැවින් පේත්‍රස් දුකට පැමිණ ස්වාමිනී ඔබ සියල්ල දන්නාසේක. මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකයි උන්වහන්සේට කීවේ. හලෙලූයා. පේත්‍රස්ට තුන් වතාවක් අහනවා ඔයා මට ප්‍රේම කරනවා. මේ අගාපි ප්‍රේමයෙන් ඔබ පූර්ණ වෙනවද? මං ඔයාලට දුන්නේ කාටවත් දෙන්න බැරි පූජා වීමකින් ප්‍රේමය. ඒ ප්‍රේමය ඔයාලට තියෙනවද කියලා. මං සිනමන්ත සහෝදරයා සහෝදරිය මේ ප්‍රේමය ඇවිල්ලා අගාපි ප්‍රේමය. මේ ප්‍රේමය අපිට තාම නැති වෙලා ඇති. යේසුස් පිළි අරගෙන අපි ළඟ නැතිව ඇති. ගලාති 2:20 කියන වගේ මම යේසුස් සමග කුරුසේ ඇනගැසලා ලැබ සිටිමින් නමුත් ජීවත් වෙමින් තවත් මානව උන්වහන්සේ ජීවත් වෙන එක අපි වචනෙන් කියන ඇති තම ක්‍රියාවෙන් නැතුව ඇති. නමුත් ස්වාමීන් වහන්සේට ඕන ඒ ක්‍රියාවට ගේන්න පේත්‍රස් නැවත ඒ අගාපි ප්‍රේමයට ගෙනාවා. මාන් දුන්නේ අගාපි ප්‍රේමය පේත්‍රස් මේක ඔයාලම තියනවාද කියලා. පේත්‍රස් මේ අගාපි ප්‍රේමයෙන් පිරෙන්න ගත්තා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය යේසුස් වහන්සේ ඔබටයි මටයි දීලා තින්නේ ඊ අගාපි ප්‍රේමය. ඊ අගාපි ප්‍රේමය හරිම ලස්සන. ඒ ප්‍රේමය ඔබට ආවොත් ඔබගේ ජීවිතේ කිසිම දෙයක් පිරෙන්න යන්නේ නැහැ. ඒ ජීවිතේ හැමදාම පිරෙන්න යනවා. පේත්‍රස් ගොඩාක් ක්‍රියා 200 ඈත හිටියේ. නමුත් ඔහු පීනලා ගොඩට යද්දි ස්වාමීන් වහන්සේ ඔහුව බදා ගන්න ආවේ නැහැ. ආනේ පේත්‍රස් ආවද කියලා ඇවි අල්ලු මාළුවට ගෙනල්ලා දෙන්න. ඔබ ළඟ තියෙන දේ මට දෙන්නේ රසවත් දෙය කියලා. නමුත් ඔවාපව දුවන්නේ ගිහලා ඒ බෝට්ටුවෙන් ගොඩට දැර ඇදලා ඒ මාළු ගාන ඔබ පෙන්නන්න ගත්තා. ඒ මාළු ගාන පෙන්නද්දී මේ ගෝලේ හැම කෙනෙක්ම යේසුස් වහන්සේ කියලා දැනගත්තා. නමුත් පේත්‍රස්ට විතරක් ස්වාමීන් වහන්සේ මෙතනදී කතා කරා. ඇයි මේ ගෝලයන්ට වඩා ගොඩාක් පේත්‍රස් ගොඩාක් ඈත හිටියේ. මේ ගෝලයන් පවා නොමඟ ගෙනියන්න පුළුවන් පේත්‍රස්ට. ඇයි පේත්‍රස් කී මුගලක් අය අහනවා මෙතනින් අය. අපි දැක්ක ප්‍රථමයෙන් මම මාළු වලගෙන එනවාද කියලා අපි මො එන්න ආව මෙතන ඉඳපු ඔක්කොම නැගලා එන්න ආවා. ඒ වගේ අපේ ජීවිතේ සමහර තැන් ඇති අපිව පාලනය කරන. ඒ වගේ පේත්‍රස්ගේ පස්සෙන් බොහෝ ගෝලයා ආවා. නමුත් ඔබේ ජීවිතේ කිසි දෙයක් නැහැ කියලා දැනට ඔබට තේරුම් ගියා. ඔව් පීනන්න ගත්තේ ජීවනයේ වතුරේ. ඔව් වතුරේ පීනන්න උට සෑම දෙයක්ම මතකෙට ගෙනාවා. අපිත් ඔබ නැවතිලා ඉන්න ස්ථානේ ඔබ මෙනෙහි කරමින් ඔබ නැවත වචනෙට යන්නේ. ඔබ ඉන්න ස්ථානේ නැවත සිහි කරමින් ස්වාමීන් වහන්සේගේ වචනෙට යන්නේ. ඔබ ඉන්න අමාරු තැන
ස්වාමීන් වහන්සේගේ වචනයට යන්න. ඔබ ඉන්න වේදනාව ස්වාමීන් වහන්සේගේ වචනයට යන්න. ඔබ ඉන්න රෝගී තත්ත්වය ස්වාමීන් වහන්සේගේ වචනයට යන්න. ඔබ ඉන්න මාත් පීඩා අමාරු තැන ස්වාමීන් වහන්සේගේ වචනයට යන්න. ඒ වචනෙන් ඔබට පීනන්න උදව් කරයි ගොඩට යන්න. ඒ ඔබ ඒකට යද්දී ඔබ ලබාගත්තු මේ වතුරින් හම්බ කරගත්තු එම නැත්නම් ලබාගත්තු සියලු ආශිර්වාදයේ ස්වාමීන් වහන්සේට ඔබට කියලා දෙන්නට පුළුවන්. ඔබ ස්වාමීන් වහන්සේට කියලා දෙන්න කෙනෙක් වෙන්න. උන්වහන්සේ ආසය ඔබ කියන දේ අහන්න. මෙතන ඇහුව ස්වාමීන් වහන්සේට ඔව් කිව්වා අපි ළඟ මෙච්චර මාළු ඉන්නවා 153 දෙනෙක් පිරුණු දැලක් අපිට හම්බුනේ. මේ දැල කිරෙන්නේ නැහැ. නම ස්වාමීන් වහන්සේට විදාහත් වෙන පරිලක්ෂම නැවතිලා ඉන්නේ. ඔව් කියනවා ස්වාමිනී මම ඔබට ආදරේ. මේ ආදරේ ඇතුළාන්තය ඔබ දන්නවා. ඔබ දන්නවා. ඔව් මේක කියන කම උන්වහන්සේ බලන්න කියලා. අපි ස්වාමීන් වහන්සේ මට ගැළවීම දුන්නු එක මගේ පරණ ජීවිතය අයින් කරලා අලුත් ජීවිතයක් ගත කරනවා කියලා කියන උන්වහන්සේ ඔබගෙන් මගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ තැන උන්වහන්සේට ඕන ඔබගෙන් අහන්න ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්නවා. එතකොට ඔබගේ මුළු ජීවිත කතන්දරේ ස්වාමීන් වහන්සේට කියලා දෙන්න. මේ පේත්‍රස් මේක කියන්නේ ස්වාමීන් වහන්සේ ඔහුට මතක් කරලා දෙනවා. හාලෙලූයා. යේසුස් වහන්සේ ඔහුට කතා කොට මාගේ බැටළුවන් පෝෂණය කරපන්. ඉස්ලාමුට මතක් කරලා දුන්නා නුඹ හොඳට මගේ බැටළුවන්ට කතා කරන්න ඉගෙන ගන්න. කතා කරන්න. මොනවද කතා කරන්නේ? සැදවත් නුඹට කියමි. නුඹේ යෞවන කාලේ නුඹේ ඉඟටිය බැඳගෙන කැමති තැන්වල ඇවිද්දේ. නුඹේ යෞවන කාලේ නුඹට පුළුවන් වුණා පුදුම ශක්තියකින් කතා කරන්න. පුදුම දේවල් නුඹ ළඟ තිබුණා. හalleluya. පුදුම දේ යෞවන කාලේ කැමති තැන්වල ඇවිද්දා. නමුත් නුඹ මහලු කල නුඹේ අධික කරන්නේ වෙන කෙනෙක් නුඹේ ඉඟටිය බැඳ නුඹ කැමති නැති තැනකට ගෙන යනවා ඇතයි කිව්වේ. මෙතනදී උට මතක් කරලා දෙන්නේ උට මරණය ගැන. ඔව් මහලු උණයි කියන්නේ ඔගේ අවසාන කාලවල මගේ සෙනෙහවන්ත සහෝදරී ඔබත් ඔබට පුළුවන් කාලෙ ඔබ බොහෝ දේවල් කරලා ස්වාමීන් වහන්සේගෙන් ඈත් වෙලා ඉන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔබ ස්වාමීන් වහන්සේව දැනගෙන ස්වාමීන් වහන්සේ පිළි අරගෙන උන්වහන්සේ කරා පුදුම දේවල් ඔබ අමතක කරලා ඇති. ඒක උන්වහන්සේ ඔබට යෞවන කාලේ කියලා මතක කරගන්න ඔබට පුළුවන් කාලවල වල. නමුත් ඔබට පුළුවන් කියන කාලවල වල ස්වාමීන් වහන්සේ ඔබගෙන් ඈත් වෙලා ඉන්නවා ඇති. ඔබ උන්වහන්සේට කාලය දෙන්න. මගේ සෙනෙහවන්ත සහෝදරයෝ ඔබ උන්වහන්සේට ජීවිතය දෙන්න. ඔබ යෞවන කාලේ ඔබ බොහෝ දේවල් ස්වාමීන් වහන්සේව හඳුනගෙන කරලා ඇති. ඔබට මේ පොළොවෙන් යන්න දවසක් ඇති. ඒ දවස මොන වගේ දවසක්ද කියලා ස්වාමීන් වහන්සේ තමයි දන්නේ. නමුත් පේත්‍රස් එක මතක් කරලා දෙනවා කැමති නැති කෙනෙක් ඔබගේ අත් දෙක දිගු කරලා ඔබ කැමති නැති තැනකට ගෙනියන්න යනවා කියන්නේ. ඔබටයි මටයි කියන්නේ ඉන්නේ උන්වහන්සේගේ වචනේ පමණයි. මගේ සෙනෙහවන්ත සහෝදරී ඔබගේ ජීවිතයේ කොතෙක් දේවල් ස්වාමීන් වහන්සේ උතුම්තියට පැමිණෙන්න කරලා ඇද්ද? ඔබගෙන් යමක් ස්වාමීන් වහන්සේට ඇහුවොත් ස්වාමීන් වහන්සේට ඔබට කණ්ඩ උන්වහන්සේ આવොත් මට මොනවාරි කන්නට නුඹ ළඟ තියෙනවද රසවත් දෙයක් දෙන්නට? ඔබම තමයි මෙනෙහි කරලා බලන්න ඕනේ ස්වාමීන් වහන්සේට ඔබගේ ජීවිතයේ රසවත් දේවල් මොනවද තියෙන්නේ? උන්වහන්සේ ඔබගේ ජීවිතයේ රසවත්ම දේ මොනවද දීලා තියෙන්නේ? අඩුම තරමේ ඔබගේ ශරීරය දීලා තියෙනවද? ඔබගේ ප්‍රාණය දීලා තියෙනවද? ඔබගේ සිතුවිලි කල්පනා දීලා තියෙනවද? ඔබ කරන්නෝ යහපත් ක්‍රියාවල් ස්වාමීන් වහන්සේට දීලා තියෙනවද? ඔබ කතා කරන්නෝ වචනය ස්වාමීන් වහන්සේට දීලා තියෙනවද? ඔබ මොනවද ඔබගේ ශරීරයෙන් දීලා තියෙන්නේ? ඔබගේ වචනෙන් මොනවද දීලා තියෙන්නේ? ස්වාමීන් වහන්සේ වරසවත් කරන්නේ මොනවද දීලා තියෙන්නේ? මගේ සෙනෙහවන්ත සහෝදරී අදවසේ ස්වාමීන් වහන්සේ ඔබට මට මතක් කරලා දෙන්නේ. හalleluya. ඔබව
අර දැල ඉරිලා උන්වහන්සේ කියපුවම හම්බෙච්ච දේවල් ඉරිලා යන්න නෙමෙයි. උන්වහන්සේව හම් වෙලා දෙවියන් වහන්සේ ඔබට දුන්නු දේවල් ඒක සදාකාලික දේවල් දීලා තියෙන්නේ. මේ වචنين ඔබට යමක් ඔබට මේ පොතෙන් දෙවියන් වහන්සේ සුදු වචනේ ඔබට යමක් හමුනන ඒක සදාකාලිකයි. මොකද මේ වචන ආංශ වල භාවය මේ වචනේ කවදාකවත් භාව යන්නේ නැහැ. මේ වචනේ ඔබට යමක් හමුනන ඒක ස්ථිරයි. ඒක ඔබගේ ජීවිතේ ඒක මගේ ජීවිතේ ඒක සදාකාලික තියෙන්නේ. ඒක උන්වහන්සේ කියන්නේ ඉරිලා යන්න දෙන්න එපා. ඔබ නැවත හොයාගන්න. නැවත ආපසු හැරියෙන්න. මගේ හඬ හොඳට ඇහුම්කන් දෙන්න. මාව මේකෙන් පීනලා සොයාගන්න. මම නුඹේ ජීවිතේ කිසිම දෙයක් අඩුවක් නැහැ තියාගන්න. මම නුඹව මේ පොළවේ ලස්සන තියාගන්න. උන්වහන්සේගේ පොළවේ ලස්සන තියාගන්න යනවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේට ඔබ ගැන සුළු මොහොතක් මතක් කරලා දෙන්න. මේ මොහොතේ ඔබ ඉන්න ස්ථානවල නැතිකලා දෙවියන් වහන්සේට වඩ කරන භාජනයක් වෙන්න සලස්වන්න. දෙවියන් වහන්සේට මිහිරි පූජාවක් වෙන්න අද දවසේ ස්වාමීන් වහන්සේට කියන්නේ අනේ ස්වාමීනි මගේ ජීවිතේ යවුණ කාලයක් වගේ තිබුණ බෝ පිළි අරගෙන මට දැනෙනවා මම බෝ පිළිගත් දවස් ඉඳලා අද වෙනකම් ඔබ වහන්සේට මිහිරි සුවඳක් වෙලා නැති වෙයි. ඔබට රසවත් දෙයක් තාම දීලා නැති වෙති. උන්වහන්සේ බලන්න මානකට එළවොත් මට මොනවද කියනවද දෙන්න කියලා ඇහුවොත් අද ඔබට දෙන්න යමක් නැති වෙයි. වගේ උන්වහන්සේ ඔබට ගැළවීම දීලා ඇති. උන්වහන්සේ ඔබට අගාපි ප්‍රේමයෙන් ප්‍රේම කරලා ඇති. උන්වහන්සේගේ ලේ දීලා ඇති. උන්වහන්සේ ඔබව කවදාකවත් අඩුවක් නොකොට බෝ බලාගන්න ඇති. නමුත් ඔබට අමතක වෙලා ඇති. උන්වහන්සේ මතක් කරලා දෙනවා. මේ පේත්‍රස්ට මතක් කරව දෙවියන් වහන්සේ. ඔබටයි මට හැර දවසේ මතක් කරලා දෙනවා. ඉන්න අවස්ථාන වල නැගිට දෙවියන් වහන්සේට ඕන කරන භාජනයක් කැඩෙන්න පෙනී සිටිනවා. හොඳයි අපි සියලු කෙනෙක් ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඉන්න අවස්ථාන වලින් නැගිට සුළු මොහොතක් අපි ස්තුති ප්‍රශංසාව කරමු. ස්වාමීනි මෙන්න මම ඔබට බාරයි. මගේ ජීවිතේ නැති වුණා බව හමු වෙලා මම නැති කරගත්තා. මම පේත්‍රස් වගේ නැති කරගෙන තියෙන්නේ. නමුත් මට ඕන නැවත මේ ජීවනය තුල පිනන්න. මම කවදාකවත් හිතපු නැති තැනකින් ආපහු මට පුළුවන් ලබා ගන්න. මම දන්නා වූ තැනින් තමයි මම දැල දැම්මේ. නමුත් මට සම්මුඛුනේ නැහැ. නමුත් මම නොදන්නා විදියට දැල දාලා මට පුළුවන් නැවත හොයාගන්න. මම නොදන්නා දේ මට තේරුම් කර දෙන්න අනේ ස්වාමීනි ඔබ වහන්සේ මට උපකාර කරන්න. මට නැවත ඔබගේ ප්‍රේමයට එන්න දෙන්න. මට ඔබටගේ සමාදානයට දෙන්න. මට ඔබගේ ප්‍රීතියට එන්න දෙන්න. මට ඔබ වහන්සේ දෙන්නා ආශිර්වාද වලට එන්න දෙන්න. මට ඔබ වහන්සේ දුන්නා ගැළවීමට නැවත එන්න දෙන්න. මට ඔබ දුන්නා සදාකාලික ප්‍රීතියට එන්න දෙන්න. මට ඔබගේ සහෝදරත්වයට එන්න දෙන්න. මගේ ඔබගේ සම්බන්ධකමට එන්න දෙන්න. ආත්මයන් වහන්සේ තුල මට පිරෙන්න දෙන්න. ඒ දල ඉරි නැති විදිහේ පිරීමකට මාව ගේන්න කියලා සුළු මොහොතක් අපි ආඥා කරමු. සුළු මොහොතක් අපි උන්වහන්සේට ස්තුති කරමු. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ඔබට ගෞරවය මහිමය වේවා. සේනාවල දෙවියන් වහන්සේ ඔබ වහන්සේ සියුම් හඬින් ඔබගේ දරුවන්ට ආත්මික රහස් නිදහස් කරන දෙවියන් වහන්සේ ඔබට ස්තුති කරනවා. පියාණනි මම ඔබගේ අභිමුඛත්වයේ සිට යේසුස් වහන්සේගේ නාමයෙන් ආඥා කරනවා. ඔබගේ දරුවන්ට නිසි දේ කරන්නා නිසි වේලාවට සියලු දේ කරන්නා දෙවියන් වහන්සේ නිසා යේසුනි ඔබගේ ආත්මික කරන කොටගෙන මේ වචන යසන ඔබගේ සභාවේ ඉන්න හැම දරුවෙකුටම ඔබගේ බලවත් ස්පර්ශයක් බලවත් ආලේපයක් බලවත් බලාපොරොත්තුවක් ඔබ වහන්සේ තුළ බලවත් ප්‍රීතියක් සමාදානයක් වහන්සේ ගෙන දෙන්න ආශිර්වාද කරන්න. ඉති විරුද්ධ නැගී සිටින සියලු වඳුරා මම බඳිනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ ප්‍රීතියට ඇතුළු කරන්න කියලා ඉල්ලනවා. මෙන්න ඔබේ දැහැතට බාරයි. ස්වාමිනී වහන්සේට ඒකසල ආශිර්වාද කරන්න කියලා ඉල්ලනවා. නාසරියේ යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි ඔබ යහපත් ඔබ ප්‍රේමණීයයි ඔබ මහත් ප්‍රීතියේ ඔබගේ දරුවම ඒ පේත්‍රස් වගේ නැවත හරවලා ගෙනියනවා දෙවියන් වහන්සේ. පියාණනි ඔබගේ සභාව මම සම්පූර්ණයෙන්ම බාර කරනවා. පියාණනි ඔබගේ උතුම් කරුණාවද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයද සුද්ධාත්මික වහන්සේගේ සහභාගීකමද ඔබගේ දෙවෙනි ඊමනි අප සියල්ලන් සමග වේවා. ආමේන්. සියලු කෙනෙකුට යේසුස් පිහිටයි. ආමේන්.